අතිශයින්ම තීරණාත්මක වෙලාවක ඊටාම වැදගත් පණිවිඩයක් අරගෙන මම මේ වෙලාවේ ඕගොල්ලෝ හම්බ වෙන්න ඉන්නේ. මේ මොහොතේ ලංකාවේ පුරවැසි අරගලය කඩාකප්පල්කාරී දිශාවකට ගෙනියන්න ප්‍රබල ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙන බව පෙනෙනවා. විවිධාකාර කඩාකප්පල්කාරී කණ්ඩායම් ලංකාවේ රජයේ ආයතන රජයේ ගොඩනැගිලි අත්පත් කරගන්න කියලා මිනිස්සුන්ව උසිගන්වමින් සිටිනවා. පාර්ලිමේන්තුව අත් කරගන්න කියලා මිනිස්සුන්ව උසිගන්වමින් සිටිනවා. කතානායක නිල නිවස අත්පත් කරගන්න එන්න කියලා මිනිස්සු උසිගන්වමින් සිටිනවා. මේ වගේ කඩාකප්පල්කාරී බලවේග මාස 3කට අධික කාලයක් ඊටාම සාමකාමී අයුරින් දියත් වුණු ලංකාවේ පුරවැසි අරගලයේ විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නියැලී ඉන්න බවක් පෙනෙන්නට තියෙනවා. ඒ නිසා ලංකාවේ සියලුම පුරවැසියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ ඒ වගේම අරගලයට සම්බන්ධ වෙච්ච සහ අරගලයට සම්බන්ධව ඉන්න සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ අපි මේ කලේ ගොඩනැගිලි අත්පත් කර ගැනීමේ අරගලයක් නෙවෙයි දෙවියන්ගේ නාමයට ඒක තේරුම් ගන්න. ඒ නිසා තව දුරටත් මේ ගොඩනැගිලි වල රැඳිලා ඉන්නේ නැතුව මේ ගොඩනැගිලි අත්පත් කරගන්න උත්සාහ කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට පනින්න උත්සාහ කරන්නේ නැතුව කරුණා කරලා දෙවියන්ගේ නාමයට පවුනොදී එම ස්ථානවලින් ඉවත් වෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ගාව ලොකු කලබගෑනියක් කරන්න උත්සාහ කරන බවක් පේනවා. කරුණා කරලා ඔය උසිගන්වන කාලකන්නින්ගේ රැවටිලි කතාවලට අහු වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව අසරින් ඉවත් වෙන්න, කතානායක නිලුවේ අසරින් ඉවත් වෙන්න, ගාලු මෝදරට එන්න අවශ්‍ය නම් ගාලු මෝදරේ අරගල භූමියට සම්බන්ධ වෙන්න, සාමකාමීව අරගල කරන්න, ප්‍රචණ්ඩත්වයේ පිටු දකින්න, ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගල කරන්න, කරුණා කරලා මේ තීරණාත්මක වෙලාවේ මොලේ පාවිච්චි කරන්න කියලා මම මේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ ලංකාවේ පුරවැසි අරගලය ඉතාමත්ම නරක තැනකට ගමන් කරමින් සිටිනවා මේ කඩාකප්පල්කාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා. ලංකාවේ නීතිඥ සංගමය මේ මොහොත වෙන විට කියලා තියෙනවා මේ අත්පත් කරගත්ත ගොඩනැගිලි ආපහු බාර දෙන්න කියලා රජයේ නිලධාරීන්ට. එහෙම සිදු නොකරන කඩාකප්පල්කාරීන්ට නීතිමය සහාය හිමි වෙන්නේ නැහැ කියලා නීතිඥ සංගමය අවධාරණයෙන්ම කියලා තියෙනවා. ඒ හින්දා කරුණා කරලා මේ ගොඩනැගිලි අල්ලන් ඉන්න මේ කාලකන්ණි සෙල්ලම මේ විනාශකාරී සෙල්ලම නවත්තන්න කියලා සියලුම දෙනාගෙන් මම ඊටාම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා. මම අරගලේ නායකයෙක් නෙවෙයි. ඒ වගේම මම අරගලයට මේ අරගලේ මෙහෙම ලොකු භූමිකාවක් නිරූපණය කරන කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය පුරවැසියෙක්. නමුත් මම හිතනවා සුළු පිරිසක් හරි මම කියන දේ අහනවා ඇති කියලා. ඒ නිසා ওই පාර්ලිමේන්තුව ගාව පිස්සු නටන්න නැතුව, කතානායක නිලවස ගාව පිස්සු නටන්න නැතුව, දියත ගාව පිස්සු නටන්න නැතුව, ගොඩනැගිලි අල්ලගෙන පිස්සු නටන්න නැතුව දෙවියන්ගේ නාමයට ගාලු මෝදර අරගල භූමියට එකතු වෙන්න. එහෙම කරන්න බැරි නම් කරුණා කරලා ගෙවල් වලට යන්න. එච්චරයි මට ඉල්ලන්න තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන්. මොකද මේ වෙද්දී ලංකාවේ උගත් බුද්ධිමත් වැදගත් මිනිස්සු මේ අරගලය ගැන ඉතාම අප්‍රසාදය මුසු තැනක ඉන්නවා. මේ මිනිස්සුන්ගේ සහයෝගය අරගලයට හිමි උනේ නැත්නම් මේ මිනිස්සු අනික් පැත්තට ගියොත් මේ මිනිස්සුන්ට අරගලය ගැන අප්‍රසාදයක් ඇති වුණොත් මේ මහජන සහයෝගය අහිමි වෙනවා. මහජන සහයෝගය අහිමි වුණාට පස්සේ කිසිම අරගලයක් ජයග්‍රහණය කරා ගෙනියන්න බෑ. කිසිදු අරගලයකට දිගුකල් පවතින්න බෑ. ඒක තමයි වැදගත්ම දේ. ඒ හින්දා මේ වෙලාවේ එක පුද්ගල චරිත උත්සාහ කරනවා ඇති විවිධාකාර මේ අරගලයේ අවසන් ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ මේකේ පියවරුන් වෙන්න. ජයග්‍රහණයට පියවරු දහසක් ඉන්නවා, පරාජය අවජාතකයි කියලා කතාවක් තියෙනවා. ඒ හින්දා මේ වෙලාවේ දැන් ජූලි 9 තීරණාත්මක ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. මේ ජූලි 9 තීරණාත්මක ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ දැන් මේකට පියවරුන් දසදහස් ගණනක් බිහි වෙලා ඉන්නවා. ඔය හැම එකම හිතනවා දැන් තමන් හින්දා තමයි මේ අරගලයේ ජයග්‍රහණය කළේ කියලා. එහෙම හිතාගෙන දැන් එක එක විදිහට පිස්සු නටලා මේක විශාල විගඩමක් බවට පත් කරමින් ඉන්නවා. මේක වැරදි, මේක නැවැත්විය යුතුයි. හැබැයි ඔය කිසිම විගඩම්කාරයෙකුට ඒක කරන්න බෑ. මෙරටේ මිනිස්සු ඒවට අහුුනේ නැත්තම්. මෙරටේ මිනිස්සු ඊටම හැංගීම්බර විදිහට, මෝඩ විදිහට මේ විගඩම්කාරයෝ පස්සේ යන්න පටන් ගත්තාම සිද්ධ වෙන්නේ මුන්ට පුළුවන් වෙනවා මේ තමන්ගේ සැඟවුන් න්‍යාය පත්‍ර මේ වතුලින් හසුරුවා ගන්න. ඒ හින්දා මම ඔබෙන් පැහැදිලිව ඉල්ලා සිටින්නේ මේ විගඩම් වලට අහු වෙන්න එපා. කරුණා කරලා ඔය ස්ථානවල ඉවත් වෙන්න, ගාලු මෝදර අරගල භූමියට යන්න, ගාලු මෝදර අරගල භූමියට යන්න බැරි නම් ගෙවල් වලට යන්න, සාමකාමීව කටයුතු කරන්න, කිසිම විදිහකට ප්‍රචණ්ඩත්වයට ඉඩ තියන්න එපා.
ප්‍රචණ්ඩත්වයට ඉඩ තියන්න එපා. මේ අරගලය සාර්ථක වුණේ සහ මේ අරගලය ජයග්‍රහණය කරගෙන ගියේ අති විශාල පිරිසක් ලංකාවේ මේ අරගලයත් එක්ක සම්බන්ධ වුණේ. අති විශාල පිරිසක් ජූලි 9 වෙනිදා කොළඹට ආවේ. මහා ජන ගංගාවක් ගලාගෙන ආවේ මේ අරගලය සාමකාමී විදිහට විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය ගරු කරන විදිහට පවත්වාගෙන ගියේ හින්දා. ඒ හින්දා මේ වෙලාවේ කවුරු හරි මේ අරගලයේ සාමකාමී ස්වභාවය සහ මේ අරගලයේ මේ අරගලයේ හා බැඳුණු නීතිමය මේ නීති ආධිපත්‍ය අවම කරන විදිහට එම නීති ආධිපත්‍යයට ගරු නොකරන විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා කරන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්. ඒ නිසා මේ කඩාකප්පල්කාරීන්ට අහු වෙන්න එපා කියන පණිවිඩය මම ඔබට ඉතාමත්ම මේ වෙලාවේ ඉතාමත්ම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා. මොකද අවසානයේ මේ සියලු දේ විනාශ වුණාට පස්සේ ඔය විගඩම්කාරයෝ ඔය පඬිතයෝ ඇවිල්ලා ඒවට වග කියන්නේ ඊට පස්සේ ඔය මිනිස්සු හොයාගන්නත් බැරිව යනවා. අවසානයේ ඒවට උත්තර දෙන්න වෙන්නේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ට. ඒ හැම දෙයකම වන්දි ගෙවන්න වෙන්නේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ට. ඒ හින්දා මම ඔබට ලබා දෙන පණිවිඩය තමයි ඒක. කරුණා කරලා ගාලු මෝදර අරගල භූමියට යන්න මම ජූලි 9 වෙනිදා ඉඳන් දිගින් දිගටම කියපු කතාව තමයි ඔය ගොඩනැගිලි අල්ලන සෙල්ලම එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද ඕකේ මේ වෙනකොටත් මේ ගොඩනැගිලි වල තිබුණු කෞතුක වස්තුන් ගොඩක් දේවල් වලට හානි වෙලා තියෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ ගොඩනැගිලි තිබුණු පොදු දේපල විනාශ වෙලා තියෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ වගේම විවිධාකාර පිරිස් ඒවා පදිංචි වෙලා ඉන්නවා මේ වෙනකොටත්. ඒ නිසා මේ ගොඩනැගිලි අල්ලන් ඉන්න සෙල්ලම දැන් ගොඩක් දෙනා හිතනවා ගොඩනැගිලි අල්ලන්න තමයි ලංකාවේ මිනිස්සු අරගල කළේ කියලා. මේ පොදු දේපල මේවට අවසානයේ මේවා පිළිසකර කරන්න වැය වෙන්නේ මෙරටේ පරිප්පු ඇටේ ඉඳන් බදු ගෙවන මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මෙරටේ දුප්පත් මිනිස්සුන්ගේ තියෙන මේ සල්ලි මේ බදු මුදල්. ඒ හින්දා මේ සෙල්ලමත් එක්ක ඇත්තටම සිද්ධ වෙන්නේ මෙරටේ දුප්පත් මිනිස්සු තවත් අගාධයට යන එක. අමතක කරන්න එපා ලංකාව කියන්නේ බංකොලොත් වෙච්ච රටක්. බංකොලොත් රටක ජීවිතය ගැන ඇත්තට මිනිස්සු තාමත් තේරුම් ගන්නෑ. අද උදෑසන පවා පෝලිං හැදිලා වෙසක් බලන්න යනවා වගේ මේ මන්දිර බලන්න මිනිස්සු වෙනවා. මං කියන්නේ මොන මෝඩකමක්ද මේක මොන මුග්ධකමක්ද මේක. මේ හින්දා ඊටාම පැහැදිලිව අපි ඉල්ලා සිටින්නේ ඔය ගොඩනැගිලි අල්ලන ප්‍රදර්ශන තියෙන වෙසක් බලන්න එන සෙල්ලම නතර කරන්න. අරගලේ මූලික අරමුණු වෙනුවෙන් අපි සටන් කරමු. ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ බලෙන් පහ කිරීම කියලා කියන්නේ මේ අරගලේ ජයග්‍රහණවල එක පියවරක් විතරයි. නමුත් එතනින් එහාට ගිය තවත් පියවර රාශියක් අපිට තියෙනවා. අපිට බලපෑම් මෙල්ල කළ යුතු වෙනවා ලංකාව මේ බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා වන ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න කියලා. අපිට බලපෑම් කළ යුතු වෙනවා ලංකාව ශීලාචාර අලුත් දේශපාලන සංස්කෘතියක් සහිත රටක් බවට පත් කිරීම සඳහා වන දේශපාලන ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න කියලා. අපිට බලපෑම් කරන්න වෙනවා මේ මොහොතේ මිනිසුන්ගේ අභිලාෂයන්ට ගරු කරන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අවශ්‍ය කරන පදනම සකස් කරන්න කියලා බලපෑම් කළ යුතු වෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ කරන්න වෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ කරන්න නම් අරගලයේ දිගටම පවත්වාගෙන ආ යුතු වෙනවා. අරගලයට මහජන සහාය අත්‍යවශ්‍ය වෙනවා. ඒ හින්දා මහජන සහාය නැති වෙන විදිහේ කිසිම මෝඩ වැඩක් මේ අරගලය තුල කරන්න එපා කියලා මම ඉතාම උවමනාවෙන් ඉල්ලා සිටිනවා අරගලයට සම්බන්ධ වෙන සියලුම දෙනාට. ඒක තමයි මට ඔබට කියන්න තියෙන්නේ. ඒ හින්දා මේ ගෝඨාභය බලෙන් පහ කිරීම ගෝඨාභය පන්නා දැමීම කියන්නේ එක පියවරක් විතරයි. එතනින් එහාට ඉතා දීර්ඝ ගමනක් යන්න තියෙනවා අරගලේ නියුතු පුරවැසියන් විදිහට. ඒ හින්දා ඒ ගමනට බාධා වෙනවා අපි මාලිගා එහෙම නැත්නම් මන්දිර අල්ලා ගැනීම අපේ අරගලේ මූලික අරමුණ කරගත්තොත් එහෙම නැත්නම් අපේ අරගලේ මූලික ක්‍රමපාය කරගත්තොත් මේ මන්දිර අල්ලා ගැනීම. ඒ හින්දා මේ මන්දිර අල්ලා ගන්න පිස්සුවෙන් කරුණා කරලා ඉවත් වෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ. ඒක තමයි මට කරන්න පුළුවන් එකම දේ. ඔබේ ප්‍රශ්න යොමු කරන්න මම ඒවට උත්තර දෙන්නම්. පොදු නායකයෙක් නැතිකම දුර්වලකමක් කියලා කියනවා. පොදු නායකයෝ ගැන මම දන්නේ නැහැ. පොදු නායකත්වයක් ගැන මට කියන්නත් බෑ.
මට එහෙම ඒ දේ ගැන මතයක් ප්‍රකාශ කරන්න බෑ. නමුත් මට ඔබට කියන්න පුළුවන් පුරවැසියන් විදිහට කරුණා කරලා මොලේ පාවිච්චි කරන්න. ඔබ මොලේ පාවිච්චි කරනවා නම් ඔබට පොදු නායකයෙක් ගැන බලන් ඉන්න දෙයක් අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් නම් ඔබ ගැන බලා ගන්න. ඔබට පුළුවන් නම් ඔබේ කල් ක්‍රියාව ගැන බලා ගන්න. ඔබට පුළුවන් නම් ඔබ අරගලේ මූලික අරමුණු ඉෂ්ට කරනවාද කියලා බලා ගන්න. ඒක ප්‍රමාණවත්. එතනින් එහාට ඔබට නායකයෙක් දිහා බලන්න ඕනේ නැහැ. ඔබ තීරණයක් ගන්න ඔබ පොදු දේපල විනාශ කරන්නේ නැහැ කියලා. ඔබ තීරණයක් ගන්න ඔබ රටේ නීතිය කඩන්නේ නැහැ කියලා. ඔබ තීරණයක් ගන්න ඔබ රටේ ඔබ නීති ආධිපත්‍යයට ගරු කරනවා කියලා. ඔබට ඒක කරගන්න පුළුවන් නම් ඔබේ පැත්තෙන් ඔබට නායකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොදු නායකත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කාගෙන්වත් උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. කාගෙන්වත් ඩිරෙක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔබ දන්නවා මොකක්ද කරන්න කියලා. මාස 3කට අධික කාලයක් ලංකාවේ පුරවැසියෝ මේ අරගලේ අරගෙන ආවේ මේ විදිහට. අප්‍රේල් 9 වෙනිදා ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ගාලු මූදුරට එකතු වුණේ මේ විදිහට. එහෙම නැතුව පොදු නායකයෙක් ඉදලා නෙමෙයි. මේ මිනිස්සු ඊටාම ඉහළ විනයකින් යුතුව, ඊටාම ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව ඒ අරගලය සිද්ධ කළා. ඒ අරගලයත් එක්ක ඉදිරියට ගියා. ජූලි 9 වෙනිදා ඒ අරගලේ කූට ප්‍රාප්තියට එළඹුණා ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමත් සමග ගෝඨාභය රාජපක්ෂට ඉල්ලාස් වෙන්න බල කිරන තැනකට සමාජය යොමු වුණා. මම හිතන්නේ ඒක දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි එතන තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට ගෙදර යනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. දැන් රටිනුත් පිට වෙලා ගිහිල්ලා රටිනුත් පැනලා ගිහිල්ලා ඉවරයි. ඒ හින්දා අරගලය ශක්තිමත් කරන්න ඕන නම් ගාලු මෝදුර අරගල භූමියට එන්න එච්චරයි. වෙන කිසිම තැනකට යන්න එපා. කිසිම ගොඩනැගිල්ලක් අල්ලගන්න යන්න එපා. කිසිම බිල්ඩිමක් බලන්න යන්න එපා. අද මේ බිල්ඩින් බලන්න ඇවිල්ලා හිටියේ කවදාවත් අරගල හිටපු නැති જાතිය මිනිස්සු ටික. ඒ හින්දා මේ වෙසක් සංදර්ශන වෙසක් බලනවා වගේ කරන සංදර්ශන කරුණා කරලා නවත්තන්න. මම මේක කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. මම දන්නේ කවුද මේවා කරන්න කියලා අරගලේ පැත්තෙන්. ඒක මගේ කාරණයක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට මම කියන්නේ ඔබේ මොලේ ඔබ පාවිච්චි කරන්න. ඔබේ බුද්ධිය ඔබ පාවිච්චි කරන්න. ඒ වගේම ඔබ අවට ඉන්න අයට මේ දැනුවත් කිරීම කරන්න. පුරවැසියෙක් විදියට ඔබේ වගකීම ඔබේ අතට ගන්න. මට ඔබට කියන්න පුළුවන් එච්චරයි. මේ වෙලාවේ අහලා තියෙන හමුදාව කරන කාර්ය නිවැරදිද කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ හමුදාව කරන කාර්යය නෙමෙයි අරගල කරුවන් කොහොමද මේ හැම දෙයක්ම සාපේක්ෂ වෙනවා. අරගල කරුවන් කොහොමද තමන්ගේ අරගලය කරගෙන යන්නේ කියන කාරණේට. අරගල කරුවන්ට පුළුවන් නම් විධිමත්ව අරගල කරන්න. අරගල කරුවන්ට පුළුවන් නම් අහිංසාවාදීව අරගල කරන්න. අරගල කරුවන්ට පුළුවන් නම් නිර්ප්‍රචණ්ඩව අරගල කරන්න. එච්චරයි වැදගත් වෙන්නේ. එතනින් එහාට අනිත් හැම දෙයක්ම අපි යුක්තිය තියෙන්නේ අපේ පැත්තේ නම් අපිට හමුදාවට බය වෙන්න ඕනේ නැහැ. අපිට පොලිසියට බය වෙන්න ඕනේ. අපිට කිසිම නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට බය වෙන්න ඕනේ. ඒ හින්දා හැමතිස්සෙම බලන්න ඕනේ යුක්තිය තියෙන්නේ අපේ පැත්තේද. අපි හරියට අපේ වගකීම ඉෂ්ට කරනවාද කියලා. පිස්සෝ වගේ තැන් වල බිල්ඩින් අල්ලගෙන පිස්සු නටනකොට එතනින් එහාට අපිට හමුදාවට එහෙම නැත්නම් පොලිසියට අපිට ඒ අයට ඇඟිල්ල දිගු කරන්න හැකියාවක් නැති වෙනවා. ඒ හින්දා කරුණා කරලා අපි ඔබට කියන්නේ මේ දේ ගැන ඉතාම ඉහළ අවධානයක් යොමු කරන්න. නැවතත් කියනවා ලයිව් එකට අලුතෙන් එකතු වෙලා ඉන්න අයට පාර්ලිමේන්තුව ගාව කරන ඔය භයානක සෙල්ලමෙන් ඉවත් වෙන්න. ඔතනින් ඉවත් වෙලා ගාලු මෝදුරට යන්න. කතානායක නිවස ගාවට එහෙම නැත්නම් ඔය බිල්ඩින් අල්ලගන්න එක යටි අරමුණු තියෙන කාලකන්ණි කරන ආරාධනාවලට අහු වෙන්න එපා. ඔය උසිගැන්වීම් වලට අහු වෙන්න එපා. ඔය උසිගැන්වීම් වලින් අමාරුව වැටෙන්නේ ඔබමයි. ඔය උසිගැන්වීම් වලින් අවසානයේ විනාශ වෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ලංකාවේ නීති ආධිපත්‍යය. ඒ හින්දා ඒ කාරණේ මම නැවත ඔබට මතක් කරනවා. ඔය ස්ථානයෙන් ඉවත් වෙලා ගාලු මෝදුරට යන්න. ගාලු මෝදුරට යන්න බැරි නම් පවුනොදී ගෙදර යන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. රනිල් එළවනවද ගෝඨාභය එළවනවද මේ කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. කවුරු එලවන්නත් ඉස්සෙල්ලා හරියට අරගල කරන්න ඉගෙන ගන්න ඕනේ. හරියට අරගල කරන්න දන්නේ නැති මොලේ පරිණාමය නොවුණු නියඬතාල් මානවයන්ට බෑ දේශපාලන අරගලයක් සාර්ථක කරගන්න. ඒ හින්දා මුලින්ම හරියට අරගල විධිමත්ව අරගලය කරන හැටි, සාමකාමීව අරගලය කරන හැටි, මහජන අප්‍රසාදයට ලක් නොවන විදිහට අරගල කරන හැටි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. කවුරු වුණත්. ඒක තමයි පළවෙනි දේ. ඒක නැති වුණොත් සිද්ධ වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට මේක එපා වෙනවා. නීතිඥ සංගමයේ දැනටම ඉවත් වෙලා තියෙනවා මේ ගොඩනැගිලි අල්ලගෙන ඉන්න අයගේ අයට උදව් කිරීමෙන්. එතකොට නීතිඥ සංගමය කියන්නේ මුල සිට මේ අරගලයත් එක්ක ඊටාම සුවිශේෂී කාර්යභාරයක් නිරූපණය කරපු වෘත්තීමය සංවිධානයක්. ඒ සංවිධානය ඉවත් වුණා කියලා කියන්නේ මේ අරගලයේ කොඳු නාරටි බිඳවැටෙනවා කියන එක. එතනින් එහාට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ලංකාවේ යුක්තිය ඉල්ලා පාරට බහින හැම කෙනෙක්ම.
ඒ හින්දා මේ වෙලාවේ මේ මෝඩියෝ වගේ හැසිරෙන හැමෝම කරන්නේ මේ පුරවැසි අරගලයේ කොදු නාරටිය බිදින එක. ඒ හින්දා මොන පඬිතයා මොන කතාව කිව්වත් මේ Facebook එකේ එක පඬිතයන්ට එක කතා කියන්න පුළුවන්. නමුත් අවසානයේ මේවට වන්දි ගෙවන්නේ ලංකාවේ සාමාන්‍ය අහිංසක මිනිස්සු. ඒ හින්දා Facebook එකේ කියන ඔය රැඩිකල් මෝඩ රැඩිකල් පප්පලට අහු වෙන්න එපා. ලංකාවේ සිද්ධ වුණේ ජූලි 9 වෙනිදා ලංකාවේ හැම සමාජ තීරුවකම මිනිස්සු හැම ජාතියකම ආගමකම මිනිස්සු ලංකාවේ හැම වෘත්තීය පසුබිමකම මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ කියන දුර්දාන්ත පාලකයා එලවන්න එළියට බහැපු එක තමයි ජූලි 9 වෙනිදා සිද්ධ වුණේ. ඒක තමයි සිද්ධ වුණේ. ඒ හින්දා ජූලි 9 වෙනිදා මේ කවුරුත් ලංකාවේ සමාජවාදී විප්ලවයක් කළේ නැහැ. කවුරුත් ඇවිල්ලා නිර්ධන පන්ති ආඥාදායකත්වයේ පිහිටුවේ නැහැ. ඒ හින්දා නිකන් මේ බොරු මනස්ගාත ඔළුවේ තියාගෙන ඉන්න එපා. මේ වගේ ගොම්පාට් දාන්න එපා. ලංකාවේ මිනිස්සු එකතු වෙලා දුර්දාන්ත පාලකයෙක් පැන්නීම විතරයි කළේ. ඒ හින්දා ලංකාවේ මිනිස්සු නීතියේ ආධිපත්‍යයට ගරු කරනවා. ලංකාවේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ලංකාවේ මිනිස්සු ව්‍යවස්ථාවට ගරු කරනවා. ඒක තමයි පළවෙනි දේ. ඒ හින්දා ඒක අමතක කරන්න එපා මේ වෙලාවේ. මොකද ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ හුඟක් අයට ජයග්‍රහණය නිසා පිස්සු හැදුනා. ජයග්‍රහණය නිසා පිස්සු හැදිලා පිස්සෝ වගේ හැසිරෙන්න පටන් ගත්තා. මේ වෙනකොටත් අපි දකින්න ලැබෙන්නේ මේ පිස්සෝ වගේ හැසිරෙන මේ හැසිරීම. ඒ හින්දා ඒ වෙනුවට මේ වෙලාවේ බුද්ධියෙන් හිතන්න බුද්ධිමත්ව කටයුතු කරන්න. ගෝඨාභය හෝ රනිල් හෝ වෙනත් ඕනෑම දේශපාලන නායකයෙකු එලවන්න නම් හැම දෙයක් දිහාම බුද්ධිමත්ව බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. විධිමත්ව අරගල කරන්න පුරුදු වෙන්න ඕනේ. සාමකාමීව සහ නිර්ප්‍රචණ්ඩව අරගල කරන්න පුරුදු වෙන්න ඕනේ. එච්චරයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව තමයි මේ නිර්ප්‍රචණ්ඩව අරගල කරන්න බැරි, විනයකින් යුතුව කටයුතු කරන්න බැරි. එහෙම නැත්නම් සැලසුමකට යන්න බැරි මොලේ පරිණාමය වෙච්ච නියඬතාල් මානවයින්ට කිසිම අරගලයක් ජයග්‍රහණය කරා ගෙනියන්න බෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔබේ ප්‍රශ්න අහන්න. මම මේ වෙලාවේ පුද්ගල චරිත උත්කර්ෂයට නගන්න එපා. කිසිම පුද්ගල චරිතයක් උත්කර්ෂයට නගන්න එපා. මේ වෙලාවේ මේ අරගලයේ එක්තරා විදිහක අරගලයේ ජයග්‍රහණයට අජයග්‍රහී කඩීමකට ආවට පස්සේ එක පුද්ගල චරිත උත්සාහ කරනවා මේකේ පහනෙන් බැබලෙන්න. ඒ හින්දා කරුණා කරලා පුද්ගල චරිත උත්කර්ෂයට නංවන්න නැතුව, පුද්ගල චරිත මත යැපෙන්නේ නැතුව මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන රට ගොඩනැගීම නිවැරදි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කියන දැනට යන්න. මම දන්නවා ලංකාවේ හැම මිනිස්සෙකුටම මේක තේරෙන්නේ නැහැ. මම කියන දේ ලංකාවේ හැම මිනිස්සෙකුටම මේ ප්‍රතිසංස්කරණ කියන දේ තේරෙන්නේ නැහැ. ලංකාවේ හැම මිනිස්සෙකුටම මේ කියන මේ කියන අnder දෙමලේ තේරුම් ගන්න බෑ. ඒක මම දන්නවා. නමුත් මම හිතනවා මේ ලයිව් එකට එකතු වෙලා ඉන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු කියලා. යමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් ඔබේ වගකීම තමයි ඔබ අවට ඉන්න අය දැනුවත් කරන එක. ඒ පුරවැසි නායකත්වය ගන්න. ඒ ප්‍රජානායකත්වය ගන්න. තමන් අවට ඉන්න අයට ඒක කියන්න. එක වානරයන්ගේ ඉත්තන් බවට පත් වෙන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද එතනින් එහාට සිද්ධ වෙන්නේ විනාශයක්. එතනින් එහාට ඔබ ගමන් කරන්නේ විනාශයේ මාවතේ. ඒක ඊටාම පැහැදිලි. කරුණා කරලා අරගල කරන්න දන්නේ නැත්නම්, සාමකාමීව මේක කරන්න දන්නේ නැත්නම්, සාමකාමීව මේක කරන්න උවමනාවක් නැත්නම් මෙතෙන්ට එන්න එපා. අවසානයේ ඔබ මුළු මහත් රටක්ම විනාශය කරා ඇදගෙන යනවා. ඒක ඊටාම පැහැදිලි. රනිල්ට ජනාධිපතිකමේ දිගටම ඉන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒකට උත්තරේ මම ආටිකල් එක කිව්වා මීට සුළු වෙලාවකට කලින්. රනිල්ට කළ හැකි හොඳම දේ තමයි, ප්‍රායෝගිකම දේ තමයි, බුද්ධිමත්ම දේ තමයි ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිවේදනය කරන්න කලින් තමන්ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරන එක. නමුත් මම දන්නේ මේ වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වලා ඉවරද කියලා. එහෙමනම් කරුණා කළා රනිල්ට තියෙන්නේ රට ඉස්සරහට ඇවිල්ලා කියන්න ජූලි 20 වෙනිදාට, ඒ කියන්නේ තවත් සතියකින් පාර්ලිමේන්තුවේ අලුත් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් තෝරාපත් කරගන්න නියමිතයි. කරුණා කරලා රනිල්ට මේ මොහොතේ කරන්න පුළුවන් හොඳම දේ තමයි ජනතාවට පැහැදිලිව කියන්න මම ජූලි 20 වෙනිදා අයින් වෙනවා. ඒ වගේම නැවත වතාවක් ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කරන්න හෝ තේරිපත් වෙන්න මගේ කිසිම උවමනාවක් නැත කියලා. මේ එතකොට රනිල්ගේ චැප්ටර් එක ජූලි 20 වෙනිදාට සහ මුලින්ම අවසන් වෙනවා. ඒක තමයි මේ වෙලාවේ ප්‍රකෝපයට පත් වෙලා ඉන්න ජනතාව සංසුන් කරන්න රනිල්ගේ පැත්තෙන් කරන්න පුළුවන් හොඳම දේ.
ඒ හින්දා රනිල් ඒක නොකර මේ වෙලාවේ ජනමතයත් එක්ක සෙල්ලම් කරමින් දේශපාලන සූදුවක නියැලී ඉන්නවා. මේ දේශපාලන සූදුව නිසා ලංකාවේ මිනිස්සු තවත් ප්‍රකෝපයටපත් වෙනවා. රනිල් තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි මේ වෙනකොට ඔහු අතිශයින්ම ඔහුගේ ජනප්‍රියත්වය අතිශයින්ම පිරිහිලා තියෙන්නේ. ඔහු බලවත් ජනතා අප්‍රසාදයකට මුහුණ දෙන පුද්ගලයෙක්. ඔහු ජනමතයේ කිසිම සහායක් රනිල්ට නැහැ. ඒ ඇත්ත ඒ යථාර්ථය රනිල් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන මේ මොහොතේ ජනතා අභිලාෂයන් නිරූපණය වෙන විදිහේ වෙනත් කුමන හෝ පාලනයකට ඉඩ තියලා රනිල් මහත්මයෙකු වගේ ඉල්ලාස් වෙලා ගෙදර යන්න ඕනේ. නමුත් මේ රනිල්ගේ ප්‍රශ්නය හෝ වෙනත් කුමන හෝ ප්‍රශ්නයක් නිසා ලංකාවේ මිනිස්සුන්ට අයිතියක් නැහැ. ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න, හිංසාකාරී විදිහට හැසිරෙන්න, අන්‍යයන් මත ප්‍රචණ්ඩත්වය මුදාහරින්න, දේපල විනාශ කරන්න, ජීවිත විනාශ කරන්න. ඒක හොඳට තේරුම් ගන්න. මොන ඕනෑම දේශපාලන අරගලයක් ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහ තමයි සාමකාමී සහ අවිහිංසාවාදී මාර්ගය, නිර්ප්‍රචණ්ඩ මාර්ගය. ඒක ඒ මාර්ගයෙන් ඔබ ඉවත් කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒ කඩාකප්පල්කාරයෙක්, එහෙම නැත්නම් කුමන්ත්‍රණකාරයෙක්. මගේ අදහස් වැඩි වශයෙන් මිනිස්සුන්ට යවන්න පුළුවන් ප්‍රමාණයක් හදන්න කියලා මම ඔබට කියන්නේ. මට එහෙම විශේෂ උවමනාවක් නැහැ. මගේ අදහස් වැඩි මට කරන්න පුළුවන් දේ තමයි මම කරන්නේ. මට කරන්න පුළුවන් දේ මේ වගේ වීඩියෝ එකකින් හරි එහෙම නැත්නම් මේ වගේ ලයිව් එකකින් හරි අරගල භූමිය තුල මම කරන මොකක් හෝ දැනුවත් කිරීමකින් ඒ දේ කරන එක. මෙතනින් එහාට ඔබට ඒක ජනතාවට ගෙනියන්න ඕනේ කියලා හිතනවා නම් ඔබ ඔබේ කාර්යභාරයක් විදිහට ඒක කරන්න. මේ කියන අදහස් ඔබ අවට ඉන්න ඇත් එක්ක බෙදා ගන්න පුළුවන් තරම් ඔබට ඔබේ වගකීමක් කරගෙන ඒක ඔබ හිතනවා නම් මේ අදහස් සමාජගත විය යුතුයි කියලා ඒකට ඔබේ කාර්යභාරය ඉෂ්ට කරන්න. මට පුළුවන් දේ තමයි මම කරන්නේ. මට මේ රටේ නායකයා වෙන්න ඕන නම් මට පුළුවන් ගමින් ගමට කතා පවත්වමින් ගමින් ගමට මේ අදහස් කියමින් ගමන් කරන්න. ඉතින් මට එහෙම උවමනාවක් නැහැ. මට මේ රටේ ගැලවුම්කාරය වෙන්න උවමනාවක් නැහැ. මට මේ රටේ විමුක්තිදායකයා වෙන්න උවමනාවක් නැහැ. ඉතින් මට පුරවැසියෙක් විදිහට කරන්න පුළුවන් දේ තමයි මම මේ කරන්නේ. ඉතින් ඔබට පුරවැසියෙක් විදිහට ඔබටත් ඒ දේම කරන්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මීට වඩා දෙයක් මට කියන්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුව රැස්වලා ව්‍යවස්ථා වෙනස් කරන්න බැරිද කියලා නම් ව්‍යවස්ථාව වෙනස් කර යුතුයි. නමුත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ ව්‍යවස්ථා වෙනස් කිරීම නෙවෙයි. මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මේ ඉමීඩියට්ලි තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයා ගැනීම. මේ වෙද්දී ලංකාව තියෙන්නේ මහා ගිනි ජාලාවක් මැද. මේ ගිනි ජාලාවෙන් ලංකාව මුදවා ගන්න බැරි වුණොත් ලංකාව සදා කාලිකවම අන්ධකාරයේ ගිලුණු රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒ වගේ රාජ්‍යයන් අප්‍රිකා මහද්වීපයේ ඕන තරම් තියෙනවා. ඒ වගේ රාජ්‍යයන් කවදාවත් ගොඩ ගන්න බෑ. කවදාවත් ගොඩ ගන්න බෑ. ඉතින් එහෙම රටක් බවට ලංකාවපත් නොවේ තියෙන්න නම් මේ වෙලාවේ හැම පක්ෂයකම නායකයෝ, හැම දේශපාලන පක්ෂයකම නායකයෝ ඊටාම වගකීමෙන් වැඩ කරන්න ඕනේ. වැඩිහිටියන් විදිහට වැඩ කරන්න ඕනේ. නමුත් මේ වෙලාවේ සිද්ධ වෙන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ නායකයෝ නොමේරු ලදරු වගේ කටයුතු කරන්නේ. අඩුම ගානේ දේශපාලන පක්ෂ නායකයෝ නොමේරු ලදරු විදිහට කටයුතු කරනවා නම් රටේ පුරවැසියන්ට පුළුවන් වෙන්න ඕනේ බුද්ධිමත් මිනිස්සු විදිහට වගකීමෙන් වැඩ කරන්න. ඒ දේශපාලන පක්ෂ නායකයන්ට වඩා ඉදිරියෙන් ගමන් කරන්න රටේ පුරවැසියන්ට පුළුවන් වෙන්න ඕනේ. නමුත් අපේ රටේ මිනිස්සු කටයුතු කරන්නේ ඊටත් වඩා ප්‍රාථමික විදිහට, ඊටත් වඩා ගෝත්‍රික විදිහට. ඕනෑම සෙප්පඩ විද්‍යාකාරයෙකුගේ ඕනෑම බොරුවකට ලංකාවේ මිනිස්සු අහු වෙනවා. එහෙම අහුවෙලා තමයි මේ වෙද්දී පාර්ලිමේන්තුවේ අනෙක් හැමතැනමයි ගිහිල්ලා පිස්සු කෙලින්නේ. ඒ හින්දා මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ පිස්සු කෙලීම නවත්තලා කරුණා කරලා වගකීම් සහගත පුරවැසියන් විදිහට හැසිරෙන්න පටන් ගන්න කියලා. මට වැදගත් නෑ කවුද ඔය තැන්වල ඉන්නේ, කවුද මේවා සංවිධානය කරන්නේ, කවුද මේවා ප්‍රවර්ධනය කරන්නේ කියලා. නමුත් මට ඔබට කියන්න තියෙන්නේ ඒක ප්‍රවර්ධනය කරන කවුරුණත්, ඒ සංවිධානය කරන කවුරුණත් කරන්නේ ඊටම සටකපට යටි අරමුණක් ඇතුව. ඒ හින්දා අනුන්ගේ යුද්ධවල සොල්දාදුව වෙන්න එපා, අනුන්ගේ යුද්ධවල ඉත්තෝ වෙන්න එපා, අනුන්ගේ ප්‍රොජෙක්ට් වල පාවිච්චි වෙන්න එපා. ඔබ ඔබේ වගකීම ඉටු කරන්න, සාමකාමීත්වයට සහ නිර්ප්‍රචණ්ඩත්වයට මුල් තැන දෙන්න, ගොඩනැගිලි අල්ලන සෙල්ලම නවත්තන්න. අපි ගොඩනැගිලි අල්ලන්න නෙමෙයි අරගල කරේ. අපි ගොඩනැගිලි අල්ලන එක නෙමෙයි අපේ අරමුණ. ඒ හින්දා මේ වැඩේ මේ පිස්සුව කරුණා කරලා නවත්තන්න. මේක පිස්සුවක් මේ වෙනකොට. මේ වෙලාවේ සමාජය ඉදිරියේ අරගලය විහිළුවක් බවට පත් වෙනවා. මේ පිස්සුව දිගින් දිගටම පැවතුනොත්. ඒක තමයි මට කියන්න තියෙන්නේ ඔබට. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා අහලා තියෙනවා. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ මේ හැමෝගෙම
මේ සුෂුම්නාව උඩ තියෙන මේ හිස් කබල ඇතුළේ තියෙන මොලේ පාවිච්චි කරන එක. මේ මොලේ පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නය තමයි මේ වෙලාවේ තියෙන්නේ. ලංකාවේ මිනිස්සු මේ වෙලාවේ පිස්සු වැටිලා වගේ කටයුතු කරන්නේ කරුණා කරලා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ. එතනින් එහාට වෙන කරන්න දෙයක් නැහැ. අපේ දේපල නාස්ති වෙන බව මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? මං හිතන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ මේ විනාශ කරන්නේ තමන්ගේම දේපොළ කියලා. මේව හදන්නේ තමන්ගේම බදු මුදල් වලින් කියලා. මේවට වියදම් කරන්නේ අර පරිප්පුවටේ ඉඳලා පොල් තෙල් කාලේ ඉඳන් බදු ගෙවන ලංකාවේ දුප්පත්ම මිනිස්සු කියලා මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්ථාන වලට ගිහිල්ලා වානරය වගේ හැසිරෙන්නේ. එහෙම හැසිරලා මේ වෙනකොටත් ලොකු විනාශයක් කරලා ඉවරයි. ඒ හින්දා මේ සෙල්ලම නවත්වන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඒකයි. අරගලයේ තුල සිට සංවිධාන කීපයක් නිවේදන නිකුත් කරලා තිබුණා මේක නවත්තන්න කියලා. මම නියෝජනය කරන +1 සංවිධානයත් මේ ගැන ඊයේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේ නිසා වගකීම් සහගතව හැමෝම මේ පාර්ශව කටයුතු කරලා තියෙනකොට ඊටම සුළු කඩාකප්පල් කාර්යන් පිරිසක් මේකත් එක්ක සෙල්ලම් කරන්න උත්සාහ කරනවා. ඔවුන්ට ඔබේ සහයෝගය හිමි කර දෙන්න එපා. මේ කිසිම කඩාකප්පල් කාර්යයකට පවතින්න බෑ මහජන සහයෝගය නැත්තම්. ඒ හින්දා ඒ දිශාවට ගමන් කළොත් සිද්ධ වෙන්නේ මහජන සහයෝගය අහිමි වීම. Can we have an election on the 20th in parliament if the current president do step down? මම හිතනවා මේ වර්තමාන ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සිද්ධ වෙයි කියලා ඊට කලින් මම අවංකවම හිතනවා. ඒ හින්දා මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. පාර්ලිමේන්තුව තුළ ජූලි 20 වෙනිදාට අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගත හැකි. ඒ හින්දා රනිල් වික්‍රමසිංහටත් කියන්න තියෙන්නේ කරුණා කරලා ඒකට ඉඩ දීලා. දැන් මේ වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වෙලා නම් මම දන්නේ මේ මොහොතනකොට ඉල්ලා අස් වෙලාද නැද්ද කියලා. ඒ කියන්නේ ජනතාවට ඇනවුන්ස් කළාට මම දැන් නොකලාට මම දන්නේ ඒ ලිපිය දැන්ටම අත්සන් කරලා එවලා තියෙනවද කියලා. ඒ තොරතුරු මං ගාව නැහැ. නමුත් මේ වෙනකොටත් ඉල්ලා අස් වෙලා නැත්නම් කරුණාකර රනිල් ඊට කලින් ඉල්ලා අස් වෙන්න. එතකොට කතානායකට පුළුවන් වැඩ බලන ජනාධිපති වෙන්න. එහෙම නැත්නම් ගෝඨාභය දැනටම අස් වෙලා ඉවර නම් කරුණාකර රනිල්ගෙන් මම ඉල්ලන්නේ මිනිස්සු ඉදිරියට ප්‍රකාශයක් කරන්න ජූලි 20 ස්ථිර වශයෙන්ම ජනාධිපති තනතුරෙන් ඉවත් වෙනවා. ඒ වගේම නැවත වතාවක් ජනාධිපති තනතුරටපත් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ කියන ප්‍රකාශය පැහැදිලිව ජනතාවට කරන්න. එතකොට මේ කලබල වෙලා ඉන්න ගොඩක් මිනිස්සු ගෙදරයයි. මේ වෙලාවේ මිනිස්සු අවුස්සන අර සෙප්පඩ විද්‍යාකාරයින්ට ඒක කරගන්න බැරුව යයි. ඒ හින්දා ඒ වගකීම රනිල්ට තියෙනවා. රනිල් හරි එහෙම නැත්නම් වෙන කිසිම කෙනෙක් හරි ඒ කිසිම දෙයක් ඉෂ්ට කරන්නේ නැත්නම් මේ රටේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. අරගලේ හරය ආරක්ෂා කරගන්න, අරගලේ මූලික අරමුණු ආරක්ෂා කරගන්න. මේ තව අහලා තියෙනවා මේ කාවද ඇවිස්සුවේ කියලා පොඩ්ඩක් කියන්න කියලා මං හිතන්නේ මේ අඟහරු ලෝකෙන් ආපු එකෙක් වෙන්න ඇති අද දවස් සිද්ධ වෙච්ච කිසිම දෙයක් ගැන දැනුමක් නැතුව මං කියන්නේ මේ වගේ මෝඩ හරක් ලංකාවේ අරගල කරන්න එන හින්දා තමයි මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා අරගලකාරයෙක් මොලේ වැඩ කරන බුද්ධිමත් මිනිසෙක් වෙන්න ඕනේ. මොලේ වැඩ කරන බුද්ධිමත් මිනිසෙක් නොවන මෝඩ ගෝත්‍රිකයෙකුට අරගලකාරයෙක් වෙන්න බෑ. සැබෑ අරගලකාරයෙක් වෙන්න බෑ. ඒ හින්දා වැදගත්ම දේ ඉස්සෙල්ලා මොලේ වැඩ කරන බුද්ධිමත් පුරවැසියෙක් වෙන එක. ඊට පස්සේ පුළුවන් අරගලකාරයෙක් වෙන්න. ඒ හින්දා මේ ගැටලුවයි මේ වෙනකොට තියෙන්නේ. මේ වෙද්දී අර සැබෑ අරමුණෙන් අරගල කරපු මිනිස්සු නිහඬ වෙනකොට කඩාකප්පල්කාරයන් පිරිසක්, ඒ වගේම සෙප්පඩ විද්‍යාකාරයන් පිරිසක්, මේ වෙලාවේ බාල යටි අරමුණු ක්‍රියාවේ යොදවන පිරිසක් මේක හයිජැක් කිරීමේ උත්සාහයක මේ වෙද්දී නියැලී සිටින බව පේනවා. ඒ වගේ මේකට විශාල මහජන ප්‍රතිරෝධයකුත් එල්ල වෙමින් තිබෙනවා. මේ හැම දෙයක්ම එක්ක මට විශේෂයෙන්ම උවමනාව තිබුණේ ගොඩක් දෙනා මට මගෙන් ඉල්ලා සිටියා මේ වෙලාවේ ඇවිල්ලා කියන්න කියලා මේ පාර්ලිමේන්තුවක ගාව කරන මේ භයානක සෙල්ලමෙන් අයින් වෙන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලන්න කියලා. මම මේකයි මේ ලයිව් එකට ආවේ. කරුණාකරලා මම ඔබට කියනවා පාර්ලිමේන්තුව ගාව විතරක් නෙමෙයි මේ රජයේ ආයතන ගාව, රජයේ ගොඩනැගිලි ගාව කරමින් ඉන්න මේ කාලකන්ණි වැඩේ නවත්තලා ඒ ස්ථාන රාජ්‍ය නිලධාරීන්ට බාර දීලා ගාලු මෝදර අරගල භූමියට එන්න, ගාලු මෝදර ශක්තිමත් කරන්න, ඒ ගාලු මෝදර ජීවය ඒ විදිහට පවත්වාගෙන යන්න. එතන මම හිතන්නේ විධිමත් විදිහට මේ කටයුතු කරන්න පාර්ශව කීපයක් ඉන්නවා, කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතු වෙන්න. අපිට අවශ්‍ය නැහැ මේ රටේ අරාජික තත්ත්වයක් ඇති කරන්න. අපිට අවශ්‍ය නැහැ මේ රට කාටවත් පාලනය කරන්න බැරි විදිහේ කාලකණ්ණි රාජ්‍යයක් බවට පත් කරන්න. අපිට අවශ්‍ය නැහැ ලංකාව
සදාකාලික අන්ධකාරයේ ගිලුණු රාජ්‍යයක් බවට පත් කරන්න. අපිට අවශ්‍ය දියුණු මිනිසුන්ගේ මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන නිදහස තියෙන මිනිස්සු සන්තෝෂෙන් ඉන්න ආර්ථික සමෘද්ධිය තියෙන ශිෂ්ට සම්පන්න ශීලාචාර රටක් බවට ලංකාව පත් කරන්න. ඒ හින්දා ඒ අරමුණු වලින් අපිව විතැන් කරන්න කිසිම කෙනෙක්ට ඉඩ ලබා දෙන්න එපා. ඒක තමයි මට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම මේ ලයිව් එකට සම්බන්ධ වුණාට. නැවතත් මම ඔබෙන් ඉල්ලන්නේ මේ කිසිම තැනකට ගිහිල්ලා රජයේ දේපල මිනිසුන්ගේ දේපල බදු මුදල් වලින් හදපු දේවල් හානි කරන්න එපා. එක එක තැන්වල අරගල කරන්න යන්න එපා. මොකද එක එක තැන්වල ඉන්න පුද්ගලයෝ උසිගන්වලා විශාල විනාශයකට පාර කපනවා. කරුණාකරලා ගාලු මුදල් අරගල භූමියට යන්න. එහෙම නැත්නම් ওই තැන්වල ඉන්නතුව ගෙවල් වලට යන්න. ගෙවල් වලට ගිහිල්ලා මේ මොහොතේ කළ යුතු දේ මොකක්ද කියලා බුද්ධියෙන් හිතලා බලන්න. ගාලු මුදල් අරගලය ශක්තිමත් කරන්න. එතන තමයි අරගලේ හදවත. එතන තමයි මාස ගාණක් තිස්සේ ලංකාවේ මිනිස්සු නිදා ගන්න නැතුව, ගෙවල් වලට යන්න නැතුව මේ අරගලේ ජීවය පවත්වාගෙන ආවේ. ඒ හින්දා ඒ කාරණේ ඔළුවේ තියාගන්න. හැම දිනාටම සුබ රාත්‍රියක්. අපි මේ පුරවැසි අරගලේ සැබෑ ජයග්‍රහණ වලින් අවසන් කරමු. බොහොම ස්තුතියි.